අයිබෝන් සම්මා සම්බුදු සරණයි. ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයේ සමගින් මම කසුන් සමීර. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පුනරුත්ථාපනය වන තරුණ පිරිසගේ මනසට සුවයක් දුන් හැටි. දළදා මාලිගේ මහමළුවේදී සිහිපත් කළ ජගත් පරිසර දිනය. පොසොන් පොහොයට ශ්‍රී සම්බෝධි සතහැගී ශික්ෂා දහම් පාසල් දූපුතුන් වෙත ආරාධනා. මගහැරිය නොහැකි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අර්බුදය. පුනරුත්ථාපන රැදවියන්ගේ අධ්‍යාත්මික ගුණය ඉහළ නැංවීමේ අරමුණින් සර්වඥධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීම සඳහා අවස්ථාවක් පසුගිය දිනක උදා කර දී තිබුණා. ඒ සේනපුර හා කන්දකාඩු පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්හිදී. වැලිකන්ද හා සේනපුර යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළ තරුණයන් දහස්සකට අධික පිරිසක් වසරකට ආසන්න කාලයක් නේවාසිකව රඳවාගෙන පුනරුත්ථාපනය කරනවා. එම තරුණ පිරිසගේ මානසික සුවපත්භාවය උදෙසායි. මෙලෙස ධාතුන් වහන්සේලා 14 නමක් වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණේ. ඒ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් පුනරුත්ථාපනය ලබන තරුණ පිරිසට අමතරව ප්‍රදේශවාසීන්ටද සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීමට අවස්ථාව සලසා දී තිබුණා. රුක්රෝපණ වැඩසටහනක් ඊයේ පසරුවේ බහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේදී ක්‍රියාත්මක කෙරුණා. ඒ ඊයේ දිනට යෙදී තිබුණු ජගත් පරිසර දිනයේ නිමිත්තෙන්. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයයි රුක්රෝපණ වැඩසටහන සංවිධානය කර තිබුණේ. දේවඩන නිලමේ ප්‍රදීප්ලංක දෑල මහතා මෙහිදී වැඩසටහන සංකේතවත් කරමින් පැලයක් රෝපණය කළා. ජගත් පරිසර දිනයට සමගාමීව ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව රත් හඳුන් සහ සුදු හඳුන් පැළ රෝපණය කිරීමේ වැඩසටහනට සමගාමීවයි දළදා මාලිගේ මහමළුවේද මෙලෙස රුක්රෝපණය සිදු කළේ. එළබෙන පොසොන් උත්සවයට සමගාමීව නව බෞද්ධ ගීත නිර්මාණ ගායනා වැඩසටහනක් බෞද්ධ මාධ්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී සම්බෝධි සදහැගී ශික්ෂා නමින් නම් කර ඇති බුදුගී ගායනා වැඩසටහන සඳහා 10 වනදා දක්වා ඔබේ කණ්ඩායම් ගීත නිර්මාණ අප වෙත යොමු කළ හැකියි. පොසොන් මාසයේ දිගහැරෙන ශ්‍රී සම්බෝධි සදහැගී ශික්ෂා ඔබ වයස අවුරුදු 8-17 අතර පසුවන්නේ නම් ගායන හැකියාව ඇති 7 දෙනෙකුට නොඅඩු 12 දෙනෙකුට නොවැඩි කණ්ඩායමක් ලෙස එක්ව මේ සඳහා ඔබටද එක්විය හැකි. සුදුවතින් සැරසේ ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයේ හෝ බෞද්ධ පසුබිමක් මුල් කරගනිමින් ඔබ සකස් කරගන්නා විනාඩි 4කට නොවැඩි නව බෞද්ධ ගීත ගායනයක් වීඩියෝ ගත කර සෑම දිනකම පස්වරු 2කට පෙර අප වෙත යොමු කරන්න. 077722 යන WhatsApp අංකයට හෝ sambodhiposon@gmail.com යන ඊමේල් ලිපිනයට ඔබගේ වීඩියෝව අප වෙත යොමු කළ හැකි. සෑම දිනකම එක් ජයග්‍රාහී කණ්ඩායමක් තේරීපත් වන අතර ඔවුන් සජීවී අවසන් මහා තරගයට යොමු කෙරෙනවා. මෙහිදී අවසන් මහා තරගය බෞද්ධ රූපවාහිනියෙන් සහ බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ සජීවීව විකාශය කිරීමටද නියමිතයි. ජයග්‍රාහකයන් වෙත මුදල් තියාග මෙන්ම සහතික පත්‍ර පිරිනැමෙන අතර නිර්මාණය කරන නව බෞද්ධ ගීත නිර්මාණ කඩිනමෙන් අප වෙත යොමු කරන්න. යහගුණ දම්පිරි සමාජයක් උදෙසා ශ්‍රී සම්බෝධි සදහැගී ශික්ෂා. රටවටා සිදුව පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පාතදුම්බර මඩවල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 300ක් සඳහා
වේලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මඩවල ශ්‍රී ජිනමංගලාරාමේදී ක්‍රියාත්මක කෙරුණා. ජිනමංගලාරාමාධිපති පූජ්‍යපාද ලියන්වල ශාසන රත්න ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ඉල්ලීමකට අනුව චීන දානපතින් පිරිසක් විසින් ඒ සඳහා දායකත්වය දක්වා තිබෙනවා. මෙම අවස්ථාවට පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් දමයන්ති වීරකොන් මහත්මිය ප්‍රමුඛ ආරාධිතයන් පිරිසක් එක්ව සිටියා. මාතර කොටපොළ වරල්ල දිසානායක ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට මානසික සහ ආධ්‍යාත්මික සුවය පතා විශේෂ ආශිර්වාද පූජාවක් පසුගියදා පැවැත්වුණා. ඒ බෙරළ පනාතර රතනසාර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන්. දෙනියාය වරල්ල දිසානායක ආයුර්වේද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පින්වතුන් මේ මොහොතේ අප සියලු දෙනා එකතු වෙලා හැඳෑ සම්බුද්ධ වන්දනාව සිදු කරන්නට යෙදුනා. ආගත අත්‍යනි අහං වන්දාමි සම්බදා අන්තර් ආගමික සහජීවනයේ ඉහළ නැංවීමේ අරමුණින් සියලු ආගම් අදහන ආගමික නායකයන් සහ සමාජ ක්‍රියාකාරිකයන්ගේ එකමුතුවෙන් බණ්ඩාරවෙල කොට්ටාශ්‍රයේ අන්තර් ආගමික කමිටුවක් පිහිටුවීම ඉකුත්දා සිදු කෙරුණා. සියලු ආගම් අදහන ජනතාව එකම ජාතියක් ලෙස ඉදිරියට රැගෙන යාමේ අරමුණින් මෙම අන්තර් ආගමික කමිටුව පිහිටුවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා සාම මණ්ඩලයේ සහ කාන්තා සංවර්ධන කේන්ද්‍රයේ අනුග්‍රහකත්වයෙන්. ඓතිහාසික පොළොන්නරුව කිරිවෙහෙර චෛත්‍යයෙහි කොත් වහන්සේ නිර්මාණය කිරීමේ පින්කම බෞද්ධ මාධ්‍යාලය මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ දුර්ලභ වූ පින්කම සඳහා දැන් ඔබටත් දායක වීමේ හැකියාව පවතිනවා. ලක්දිව සහලින් ස්වයන් පෝෂිත කළ පොළ තිසිපුර මහා නිරිදුන් වූ මහා පරාක්‍රම බහු රජු විසින් සුභද්‍රා දේවි බිසව සිහිපත් කරමින් ඉදි කළ පොළොන්නරු සොළොස් මස්ථානයන්ගෙන් එකක් වන පොළොන්නරුව කිරිවෙහෙර සෑය ප්‍රතිසංස්කරණය කර කොත්වහන්සේ නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විටත් බෞද්ධයා මාධ්‍යජාලය ආරම්භ කර තිබෙනවා. නිරන්තරයෙන් මුළු ලෝකයටම දැවන්ත අසද්දුෂ්‍ය මහා පින්කම් කිරීමට හුරු කළ බෞද්ධයා මාධ්‍යජාලයේ මූලිකත්වය ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම අසිරිමත් පින්කම සිදු කිරීමට නියමිතයි. පොළොන්නරුව සොළොස්මස්ථානාධීපති මහනුවර ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරාධීපති සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේනර්වේ ශ්‍රී උපාලි අනුනා හිමියන්ගේ අනුශාසනා ඇතිව බෞද්ධයා මාධ්‍යජාලයේ සභාපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මෙම අති දුර්ලභ වූ පින්කම සිදු කිරීමට නියමිතයි. මෙවන් මහා පින්කමකට සහභාගී වී කුසල් රැස් කර ගැනීමට කල්යාණ මිත්‍ර නාලිකාවක් ලෙස අප සදැහැති ඔබටද අවස්ථාව ලබා දී තිබෙනවා. ඔබ දැහැමින් සෙමෙන් වීර්යෙන් උපයාගත් මුදල පහත ගිණුම් අංක වෙත යොමු කර ඔබත් මහා පින්කමක කොටස්කරුවෙකු වන්න. බෞද්ධයා පුණ්‍යාධාර අරමුදල මහජන බැංකුව ගිණුම් අංක 176යි 100යි 130යි 02යි 46යි 69 සම්පත් බැංකුව ගිණුම් අංක 02යි 706යි 04යි 195 ලංකා බැංකුව ගිණුම් අංක 04යි 810යි 21යි 968 වැඩිදුර තොරතුරු සඳහා විමසන්න. මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ්ද අල්විස් මහතා 0.74යි 906යි 0.9 දුර්ලභ වූ මිනිසත් භවයේ දාන පාරමිතාව පුරා සසර සයුරින් එතර වන්නට ඔබත් මෙම දුර්ලභ වූ මහා පින්කමක කොටස්කරුවෙකු වන්න.
මගහැරිය නොහැකි ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය අර්බුදය. ඒ පොතත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. විවිධ සුරූපවල ඉලෙක්ට්‍රෝනික උපාංග බහුල වශයෙන් මිනිසාද භාවිතයට ගන්නවා. මේ අන්දමට පරිහරණය කෙරෙන ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතයෙන් පසුව ඉවත හෙලන්නේ කෙසේද. ඉවත දැමූ පසු ඒවාට කුමක් සිදුවන්නේද යන ගැටලුව වෙත විද්‍යාඥයන්ගේ අවධානය මේ වන විට යොමුව තිබෙනවා. එක්සත් රාජධානයේ රාජකීය රසායන විද්‍යා සංගමේ විද්‍යාඥයන් පවසන්නේ 2021 වසරේදී ලෝකය පුරා ඉවතලන ලද විද්‍යුත් උපාංග අපද්‍රව්‍ය ප්‍රමාණයේ බර ටොන් මිලියන 57කට අධික බවයි. සෑම වසරකම ජනනය කෙරෙන ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 2 බැගින් වැඩිවෙමින් පවතින බවද ඔවුන් පවසනවා. එසේ වුවත් ප්‍රතිචක්‍රීකරණය කෙරෙන්නේ ඉන් 20%ක පමණ ප්‍රමාණයක්. ඉතිරි ප්‍රමාණය බොහෝ විට පරිසරයේ ගොඩ ගැසී තිබෙනු දැකගත හැකි. එසේ වුවත් මේ ඉලෙක්ට්‍රෝනික උපාංගවල අන්තර්ගතව ඇති දුර්ලභ ගණයේ ලෝහ පිළිබඳව අවධානය යොමු කරන්නට දැන් කාලය එළඹ ඇති බව විද්‍යාඥයෝ පවසනවා. රාජකීය රසායන විද්‍යා සංගමේ විද්වතුන් සඳහන් කරන්නේ එවැනි ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍යවල ඇති ලෝහ ප්‍රතිචක්‍රීකරණය වේගවත් කළ යුතු බවයි. එසේ නොවුනහොත් අනාගතයේදී ඉලෙක්ට්‍රෝනික උපාංග නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ලෝහ වර්ග ආකරවලින් කැනීම් කර ලබා ගැනීම තිරසාර නොවීමට ඉඩ ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඒ නිසා කැනීම් මගින් එවැනි ලෝහ ලබා ගැනීමට වඩා බැහැර කරන විද්‍යුත් උපාංගවලින් එම ලෝහ ලබා ගැනීමට මුළු මහත් ලෝකයම පෙළඹිය යුතු බවයි ඔවුන් පවසන්නේ. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශපත් විකාශය මෙතකින් නිමවට පත්වනවා. Facebook සහ YouTube හා සුසන්දේශපත් විකාශය සමගින් ඔබට එක්වීමේ හැකියාව ලැබෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.